පින්තුනි පින්කමක් සිද්ධ කරද්දී අපේ රටේ ජනතාව අප්‍රමාණ පින්කම් සිද්ධ කරන රටක් මේ රට. මෙවැනි පින්කමක් තුළදී ඒ පින්කම තුළින් පින්තුනි දුගතිය කියන කාරණේ සකස් වෙන්න පුළුවන්. පින්කමක් තුළින් සුගතිය කියන කාරණේ සකස් වෙන්න පුළුවන්. ඒ වගේම වඩා දක්ෂයා පින්කම තුළින් විදර්ශනා ඥානය කියන කාරණේ සකස් කර ගන්නවා. එනම් මොන පින්කමක් ඕනෑම පින්කමක් තුළ දුගතිය කියන කාරණයක් සැඟවිලා තිනවා අදක්ෂභාවයට පත් වුණොත්. දක්ෂයා සුගතිය කියන කාරණේ සකස් කර ගන්නවා. වඩා දක්ෂයා එම පින්කම තුළින් විදර්ශනා ඥානය සකස් කර ගන්නවා කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට කොහොමද පින්තුනි මෙවැනි පින්කම් සිද්ධ කිරීම තුළ අපි දුගතිය කියන කාරණය සකස් කරගන්නේ? අපි දන්නවා මේ මොනරා කියලා පක්ෂියෙක් ඉන්නවා පක්ෂි ලෝකේ. මේ මොනරා කියලා පක්ෂියා මේ පක්ෂි ලෝකේ ඉන්න විචිත්‍රම පක්ෂියා, ලස්සනම පක්ෂියා. මේ මොනරාට මේ විචිත්‍රභාවය ලැබෙන්නේ පින්තුනි එයා පෙර ජීවිතවල මනුස්සාත්මයක මනුස්ස ජීවිතවල ඉපදිලා පින්කම් සිද්ධ කරගත්තා. පින්කම් සිද්ධ කරගත්තේ සීලෙන් දුස්සීලභාවයට පත් වෙලා. පංචශීලයෙන් බැහැරවයි පින්කම් සිද්ධ කරගත්තේ. සීලෙන් දුස්සීලභාවයට පත් වීම නිසා සතර අපාය කියන තැනට වැටෙනවා. කළා වූ පින්කම් නිසා ඒ සතර අපායේ උපත විචිත්‍රභාවයට පත් කරලා දෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා මාළුවෙක් හිටියා ගංගාවක. මේ මාළුව පින්තුණි හරිම වර්ණවත් විචිත්‍රයි. රත්තරන් පාටයි. රත්තරනින් නෙළුවා වගේ මාළුවෙක්. නමුත් මේ මාළුවා කට අරිනකොට විශාල දුර්ගන්ධයක් පැතිරෙන ප්‍රදේශයේම. මේ මාළුවගේ මේ විශේෂත්වය දැකලා මේ මාළුව අරගෙන යනවා ලෝතර බුදුරජාණන් වහන්සේ ළඟට. ඒ වෙලාවේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මාළුවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවිදි වෙලා හිටිය ස්වාමීන් වහන්සේ නමක්. නමුත් සීලේ දුර්වලභාවයන් තිබ්බා. වචනයෙන් වෙන්නා වූ අකුසල් සිද්ධ කරගත්තා. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන මේ වචනයෙන් සිදු කරගන්නා වූ අකුසල් සිද්ධ කරගත්තා. සීලෙන් දුස්සීලභාවයට පත්වීම නිසා, දුර්වලභාවයට පත්වීම නිසා තිරිසන්නාත්ම භාවයට වැටුණා. නමුත් අර භික්ෂු ජීවිතයේදී කරගත්තා වූ පින්කම් නිසා අර මාළුවාට විචිත්‍ර වර්ණයක් ලැබුණා. ඒ නිසා දුස්සීලභාවයෙන් යුතුව සිල්පද පහ අපි ආරක්ෂා කරගන්නේ නැතුව අපි පින්කම් සිද්ධ කළොත් ඒ පින්කම තුළ දුගතිය කියන කාරණය සැඟවිලා තියෙනවා. අපි දිව්‍ය තල පිළිබඳ අපි දන්නවා. දිව්‍ය තල පිළිබඳ අපි අහලා තියෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ දිව්‍ය තලවල පින්තුණි අපි දන්නේ දෙවියෝ දිව්‍යාංගනාව ඉන්නවා කියන කාරණය පමණයි. නමුත් මේ දිව්‍ය තලවල දිව්‍ය සතුන් ජීවත් වෙනවා. ඒ දිව්‍ය සතුන් දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා. දිව්‍ය තලවල තිරිසන් ලෝකෙකුත් තියෙනවා. මේ තිරිසන් ලෝකයේ තුල අපි දන්න ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට අරමුණු වෙනවලු දිව්‍ය ඇතුන්, දිව්‍ය අජානීය අස්වැයින්, දිව්‍ය හාවුන්, දිව්‍ය මොණරුන්. මොකද මේගොල්ලන්ට දෙවියා දිව්‍යාංගනාව කියන තැනට යන්න පින තිබුණේ නැහැ. දෙවියා දිව්‍යාංගනාව ළඟට යන්න පින තිබුණේ නැති නිසා දිව්‍ය ලෝකේ තිරිසන් සතුන් හැටියට උප්පත්තිය සකස් කරගත්තා. මෙතනදී මේ ස්වාමින් වහන්සේ අරමුණු සමාධියෙන් දකින්නවලු දිව්‍ය අජානීය අස්වැයි. මේ දිව්‍ය අජානීය අස්වැය අඩි 7ක් විතර උසයි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරේ. එයා අපේ මේ මනුස්ස ලෝකේ ඉන්න අස්වැය වගේ කළු පාට, සුදු පාට නැත්නම් දුඹුරු පාට නෙමෙයි. මොණරාගේ පිල්කලබේ අංශයේද වර්ණවත්ද අන්නේ වර්ණවත් ආකාරයේ අජානීය අස්වැයි. බොහොම ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරුණා වූ අස්වැයි.
එතකොට ඒ ස්වාමීන් වහන්සේම අරමුණු කරලා බලලා තියෙනවා මේ දිව්‍ය අජානීය අස්වැයා පෙර ජීවිතේ කවුරුද කියලා. නමුත් උන්වහන්සේ දකින්නේ ඒ දිව්‍ය අජානීය අස්වැයා පෙර ජීවිතේ අපේම රටේ ජීවත් වුණා වූ ස්වාමීන් වහන්සේ නම. සීලේ දුර්වලභාවයන් තිබුණා. සීලේ දුර්වලභාවයන් තිබුණා. අතිවිශාල වූ පින්කම් රාශියක් ජීවිතය තුළින් සිද්ධ කරගත්තා. ඒ පින්කම් නිසාම දිව්‍ය අජානීය අස්වැය කියන තැනදී අර ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරුණා වූ දිව්‍ය අජානීයෙක් වුණා. සීලේ දුර්වලභාවයන් නිසා පුළුවන්කමක් ලැබුණේ නැහැ දෙවියා කියන තැනට එන්න. දෙවියා කියන තැනට එන්න පුළුවන්කමක් ලැබුණේ. ඒ නිසා අද අපේ වර්තමාන අපේ රටේ ගොඩාක් පින්කම් සිද්ධ වෙනවා. වෙසක් කාලය ගත්තොත්, පොසොන් කාලය ගත්තොත් අප්‍රමාණ පින්කම් සිද්ධ වෙන රටක්. නමුත් මේ පින්කම් සමහරු සිද්ධ කරන්නේ පින්කමෙන් පස්සේ පාවිච්චි කරන්න මත් වතුර ටික පැත්තකින් අරන් තියලා එක්ක බොරු කියමින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. එක්ක කාමයේ වරදවා හැසිරෙමින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. එක්ක මිච්ඡා ආජීවයෙන් සොයාගත් මුදලින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. සීලෙන් දුස්සීලභාවයට පත් වෙලා අන්න පින්කම් සිද්ධ කරනවා. සීලෙන් දුස්සීලභාවයට පත් වීම නිසා සතර පායට වැටෙනවා. නමුත් කරගත්තා වූ පින්කම් නිසා ඒ සතර පායේ ජීවිතය විචිත්‍ර වූ ජීවිතයක් බවට පත් වෙනවා. අලංකාරමත් ජීවිතයක්. තව කෙනෙක් දැක්කහම ප්‍රිය උපදවන ජීවිතයක් තමයි යාට ලැබෙන්නේ වර්ණයක්. ඒ වගේ පින්තුණි දැන් අපි පින්කමක් අදක්ෂභාවයෙන් සිද්ධ කළොත් සීලෙන් දුස්සීලව සිද්ධ කළොත් එනං දුගතිය කාරණයක් එතන සැඟවිලා තියෙනවා. ඒ වගේම දක්ෂයා මොකද කරන්නේ? මෙවැනි පින්කම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් සිල්පද පහ ආරක්ෂා කරගනිමින් මෙවැනි පින්කම් සිද්ධ කරනවා. එවැනි පින්කම් තුලින් පින්වතුනි නිදාගෙන පිවිදියාක් වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිව්‍ය මනුස්ස සැප අප්‍රමාණ වූ සැප ලැබෙනවා කියලා. මෙවැනි පින්කම් තුලින්. මෙවැනි පින්කමක් මැරෙන වෙලාවේ ඔබට සිහිපත් වුණොත් ඒ පින්කම නිසා උපාදාන පත්‍ය භවෝ කියනා වූ ධර්මතාවය යටතේ ශාස්ත්‍රීක දිව්‍ය විමානික දිවියෙක් වෙලා ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක දෙවියෙක් හිටියා. එයා මාළභාවී දෙවියා. මාළභාවී දෙවියා කියන්නේ යා බිරින්දෑවරුන් භාර්යාවන් විසින් මලෙන් හැම වෙලාවම සරසනවා. එයාගේ කුසල් ශක්තිය නිසා. එයා දිව්‍ය තලයේ මාළභාවී දෙවියා පහළ වෙනකොටම ඒ මාළභාවී දෙවියට දිව්‍යාංගනාව 500ක් පහළ වෙනවා. පින නිසා. පින්කම් කිරීමේ පින නිසා. මේ මාළභාවී දෙවියා මේ දිව්‍යාංගනාව 500ත් එක්ක හැමදාම නන්දන උයනට යනවා කියනවා. නන්දන උයනට ගිහිල්ලා මාළභාවී දෙවියා වාඩි වෙලා ඉන්නවා. අර දිව්‍යාංගනාව 250ක් මල් ගස් වලට නගිනවා කියනවා. ඒ 250 මල් කඩලා බිමට දානකොට පල්ලෙහා ඉන්න දිව්‍යාංගනාව 250 මේ මල් ලවුරලා මාළභාවී දෙවියව මලින් සරසනවා කියනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ. මලින්ම පිරුණා වූ ජීවිතයක්. සුවඳින්ම පිරුණා වූ ජීවිතයක්. සැපයෙන්ම පිරුණා වූ ජීවිතයක්. මේ කුමක් නිසාද පින්නතුනි? මේ මනුස්ස ජීවිතවල ඉපදිනා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් සිල්පද පහ ආරක්ෂා කරන කලා වූ පින්කම්. දැන් මනුස්ස ලෝකයේ බලන්න. මනුස්ස ලෝකයේ කොච්චර ආයුෂ වර්ණයේ සැපේ බලෙන් ආඩ්‍ය වූ මිනිස්සුયો ඉන්නවද? මහා සම්පෝෂිත භාවයන් තියෙන මහේශාක්‍ය මිනිස්සුયો ඉන්නවා. මේ කුමක්ද මේ මහේශාක්‍ය භාවය කියන්නේ පින්වතුනි? මේ පොහොසත් භාවය ධනවත් භාවය කියන්නේ මොකක්ද? සමාජයේදී අපි කියනවා මේක සමාජ අසාධාරණයක් කියලා. මේක සමාජ අසාධාරණයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හේතුඵල ධර්මයක්. පෙර සංසාරේ කළා වූ දානමය පින්කම් සහ අනිකුත් පින්කම් වල ඵලයයි මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියලා. මෙවැනි පින්කම් සිද්ධ කරලා ගිය ජීවිතේ මැරෙන වෙලාවේ මේ පින්කම් සිහිපත් වෙලා එහි හේතුඵල ධර්මයන් හටුවට ලබා ගන්නා වූ ඵලය තමයි මේ මහේශාක්‍ය භාවයේ ශාස්ත්‍රීය භාවය කියන්නේ. එහෙනම් මෙවැනි පින්කම් තුල තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන්
ඒ වගේම සිල්පද පහ ආරක්ෂා කරගෙන මෙවැනි පින්කම් කළොත් ඒ අප්‍රමාණ සැපයන් තියෙන සුගතිය කියන කාරණේ අපිට ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තුන්වෙනි කාරණය පින්තුනි වඩා දක්ෂයා මෙවැනි පින්කම් වලින් නිරතුරුවම විදර්ශනා නුවණ සකස් කර ගන්න. දැන් අදක්ෂයා සතර අපායට පාර හදා ගන්නවා. දක්ෂයා සුගතියට පාර හදා ගන්නවා. වඩා දක්ෂයා මේ පින්කම් විදර්ශනා නුවණ සකස් කර ගන්න උපයෝගී කර ගන්න. කොහොමද පින්තුනි අපි මේ විදර්ශනා නුවණ සකස් කර ගන්න? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ භව ගමනේදී අපිට ලෞතර බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් මුණ ගැහිලා තියෙනවා කියලා. වරක් එක්තරා බමුණෙක් ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ අතීතේ කොයිතරම් බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වුණාද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ මේ නර්මදා නදියේ තියෙන වැලිකඩ සංඛ්‍යාව මෙපමණයි කියලා කියන්න බෑ වගේ. අතීතේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලා මෙපමණයි කියලා කියන්න බෑ කියලා. මොකද ඒසා සම්මා සම්බුද්ධ ශාසන අපි අතීතේ පසු කරලා ඇවිල්ලා තියෙනවා. ඒ අතීතේ පසු කරලා පැමිණියා වූ සම්මා සම්බුද්ධ ශාසනවල අපි කරගත්තා වූ පින්කම් නිසා පින්වතුනි අවුරුදු 84000ක ආයුෂ තියෙන සක්විති රජවරු වෙලා අපි ඉපදිලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා මහා පාර හරහා පනින කඩිරණක් වෙන්නලා ආනන්ද මේ කඩිරැලේ ඉන්න හැම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා කියලා. බලන්න අර තිරිසන් ලෝකේ ඉන්න කඩියක් සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා නම් ඔබ මම සංසාරේ කී වතාවක් සක්විති රජ වෙලා ඇද්ද? අවුරුදු 84000ක් ආයුෂ. ඒ සක්විති රජුන්ගේ ස්ත්‍රී රත්නය වෙලා අපි කොච්චර ඉපදිලා ඉන්නේ නැද්ද? ඒ සක්විති රජුන්ගේ මුළු ලෝකෙම දිග්විජය කළ පුතුන් දහස වෙලා අපි කොච්චරනම් ඉපදිලා ඇද්ද? සක්‍රයා වෙලා සුජම්පති දේවිය වෙලා අපි කොච්චරනම් ඉපදිලා ඇද්ද? මේ කුමක් නිසාද පින්වතුනි මෙවැනි විසිතුරු ජීවිත අපිට ලැබුණේ? පින නිසාමයි, පින්කම් නිසාමයි. පින්කම් නිසා මේ විචිතුරු ජීවිත අපිට ලැබුණත් ඒ සංස්කාරයෝ අනිත්‍ය වූ දෙයක්මයි. ඒවා විපාක දීලා අනිත්‍ය වුණා. අර සක්විති රජ වෙලා ඉපදුණත් එතනින් එයා චුත වෙලා ආයමත් කඩියා කියන තැනට සතර අපාය කියන තැනට වැටුණා. එහෙනම් සංස්කාරයන්ගේ ස්වභාවය අනිත්‍යයි කියන කාරණේ අපිට දකින්න පුළුවන් නම් කුසල් සංස්කාරයන් වේවා අකුසල් සංස්කාරයන් වේවා විපාක දීලා අනිත්‍ය වෙන දෙයක් කියලා අපි දකින්න දක්ෂ නම් මේ මොහොතේ මේ පින්කම සංවිධානය කිරීම තුළින් මේ පින්කම කරන්න ඕනේ කියලා සිතුවිල්ලක් සකස් කරගත්ත මොහොතේ පටන් මේ මොහොත දක්වා යම් කුසල් සිතුවිලි සකස් වුණා නම් ඒ සෑම සිතුලක්ම අනිත්‍යයි කියන කාරණේ දකින්න දක්ෂ නම් ඒ සසුනා වූ හැම සංස්කාරයක්ම අනිත්‍යයි. ඒ විපාක දීලා අනිත්‍ය වෙන දෙයක් කියලා දකින්න දක්ෂ වුණා නම් අන්න එතන පින්වතුනි විදර්ශනා නුවණ කියන සාධනයක් තුල සකස් වෙනවා. අපි පින්කම් සිද්ධ කරලා අනාගතයේ දෙවියෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අපි පින්කම් සිද්ධ කරලා අනාගතයේ දෙවියෙක් වේවා කියලා නම් ප්‍රාර්ථනා කරන්නේ ඒ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක්. අපි පින්කම් සිද්ධ කරලා අනාගතයේ බ්‍රහ්මෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක්. අපි පින්කම් කරලා නැවත සස්ත්‍රීක මිනිස්සෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක්. ප්‍රාර්ථනා කරන්නේ පංච උපාදානස්කන්ධයක් නම් ඒ ප්‍රාර්ථනා කරන්නේ දුක. මොකද ඒ සංස්කාරයන් අනිත්‍යයි. විපාක දීලා අවසන් වෙන දේවල්මයි. ඒ නිසා මේ රැස්ුණා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මොහොතක් දැකලා භවයට තියෙනා වූ කැමැත්තෙන් ඔබ මිදෙන්න දක්ෂ නම් මේ මොහොතේ ඒ තුල පින්වතුනි විදර්ශනා නුවණයි සකස් වෙන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබලා මේ අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා ඒ සම්මා සම්බුද්ධ ශාසනවලදී
ලෝතුරා බුදුරජාණන් වහන්සේලා උදෙසා දැල්වා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත්, ඒ කියන්නේ අතීතයේ අර සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී අපි බුදුරජාණන් වහන්සේලා උදෙසා දැල්වා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එය මේ ඉරේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා. කොයිසා පහන් ආලෝකයන් අපි දැල්වලා තියෙනවා. සංසාර පුරාවට ආවා වූ ගමනේදී බුදුරජාණන් වහන්සේලා උදෙසා දැල්වා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත් එය මේ ඉරේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒසා පහන් ආලෝකයන් අපි බුදුරජාණන් වහන්සේලා උදෙසා දැල්වලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලා උදෙසා අපි පූජා කළා වූ සුවඳ මල් එක ගොඩක් කළොත් ඒ අර ගිජ්ජකූට පර්වතයේ පරාද වෙනවා කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒසා සුවඳ මල් අපි බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලවල වල ඉපදිනා ඒ අබුද්ධෝත්පාද කාලවල වලදී මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට, මිත්‍යා දෘෂ්ටික බලවේගවලට, ගස්වලට, ගල්වලට අපි පූජා කළා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත් එයක් මේ ඉරේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙනම් බලන්න සංසාරයක් පුරාවට ඒ බුදුරජාණන් වහන්සේලා උදෙසා මිත්‍යා දෘෂ්ටික බලවේගයන් උදෙසා කොයි සානම් පූජාවන් අපි සිද්ධ කරලා තියෙනවද? නමුත් මේ කොයි පූජාවක් පින්නතුණි සංස්කාරයක්මයි. සංස්කාරයන්ගේ ස්වභාවය අනිත්‍යමයි. ඒවා විපාක දීලා අනිත්‍ය වුණායි කියන කාරණය අපි මොහොතක් විදර්ශනා නුවණ සකස් වෙන ආකාරයෙන් දකින්න දක්ෂණං මේ පින්කමෙන් යම් කුසලයක් රැස් වුණාද ඒ සංස්කාරයෝ අනිත්‍යයි කියන කාරණය දැකලා අනාගත පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇලීමෙන් අපි මිදෙනවා නම් අන්න එතන පින්වතුනි විදර්ශනා නුවණ සකස් කරගත්තා වෙනවා. එහෙනම් බලන්න පින්කමක් තුළින් දුගතිය කියන කාරණේ තියෙනවා අදක්ෂයාට, දක්ෂයාට පින්කම තුළින් සුගතිය කියන කාරණේ තියෙනවා. වඩාත් දක්ෂයාට පින්වතුනි මෙවැනි පින්කම් තුළින් විදර්ශනා නුවණ සකස් කරගන්න පුළුවන්. එයා සංස්කාරයට බැඳෙන්නේ නැහැ. එයා කුසලයට අකුසලයට බැඳෙන්නේ නැහැ. අනාගත පංච උපාදානස්කන්ධය පිළිබඳ සිතුවිලි සකස් වෙනකොටම ඒ අනාගත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් එයා විදර්ශනා නුවණ සකස් කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ආකාරයෙන් පින්කම් සිද්ධ කරගෙන අපි ඉදිරියට යද්දී පින්තුණි අපි මුලින්ම දකින්න ඕනේ අපි මේ ලැබුවා වූ මනුස්ස ජීවිතය මොනසානම් වටිනා මොනසානම් ශ්‍රේෂ්ඨ ජීවිතයක්ද කියන කාරණය. මොකද අපි මේ ලෝක ධාතුව තුල තියෙන සත්වේකට ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨ උපතක් තමයි ලැබලා තියෙන්නේ. බොහොම උතුම් උපතක්, ශ්‍රේෂ්ඨ උපතක්. මේ ලෝකේ මාර්ගඵලලාභී නොවන යම් දෙවි කෙනෙක් ඉන්නවනම්, මේ ලෝකේ මාර්ගඵලලාභී නොවන යම් බ්‍රහ්මයෙක් ඉන්නවනම්, ඒ සෑම දෙවියෙකුටම ඒ සෑම බ්‍රහ්මයෙකුටම වඩා ශ්‍රේෂ්ඨ උපතක් අපි ලබලා තියෙනවා මේ ජීවිතේ. ඒක අපි දකින්නේ නැහැ. අපි මේක නොදකින නිසා අපි කොහේවත් ඉන්න දෙවියන්ට කොහේවත් ඉන්න බ්‍රහ්මයින්ට වඳිනවා. නමුත් අපි දකින්නේ නැහැ මේ අපි වඳින දෙවියන්ටත් වඩා මේ අපි වඳින බ්‍රහ්මයින්ටත් වඩා ශ්‍රේෂ්ඨ උපතක් අපි ලබලා තියෙනවායි කියන කාරණය. ඒ නිසා මුලින්ම මේ සම්මා සම්බුද්ධ ශාසනය ප්‍රයෝජනයට අරගෙන අපි දකින්න ඕනේ අපි ලැබුවා වූ උපතේ තියෙන වටිනාකම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ ලෝකේ සතර අපායක් කියලා දෙයක් තියෙනවා කියලා. പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ, අසුර ලෝකේ, නිරේ කියන සතර අපාය. මේ සතර අපායෙන් අපේ මේ මස් ඇහැට පේනවා තිරිසන් ලෝකයේ කියන කාරණය. එතකොට බලන්න අපේ මස් ඇහැට පේනා වූ තිරිසන් ලෝකය කොයිසා විශාල වූ, කොයිසා පැතිරුණා වූ, කොයිසා දුකෙන් පිරුණා වූ ලෝකයක්. කෙනෙක් තව කෙනෙක් සතෙක් මරාගෙනමයි කන්නේ. කෙනෙක් තව සතෙක් ගොදුරු කරගෙනමයි කන්නේ. ද්වේෂයමයි, වෛරයමයි, ක්‍රෝධයමයි මේ සත්තු තුල වැඩෙන්නේ.
ඒ නිසා මේගොල්ලෝ නිතරම සතර අපායටමයි යන්නේ, තව තව නිර්යන්තමයි යන්නේ. ඒ නිසා මේ තිරිසන් ලෝකයේ තුල මට මතකයි මම එක්තරා ආරණ්‍යයක ඉන්නකොට ඒ ආරණ්‍යයේ කිට්ටුව ඇතින්නකට වෙඩි තියලා තිබ්බා. ඒ ඇතින්නට ඊයේ රාත්‍රියේ තමයි වෙඩි තියලා තියෙන කෙසෙල් වගාවක් කනකොට. නමුත් පහුවදා හවසත් ඒ ඇතින්න පණ අදිනවා, මැරිලා නැහැ. ඒ ඇතින්නගේ පිටිපස්ස ගාත් දෙක පිටිපස්සෙන් ලොකු පොහොර උරයක් වගේ දෙයක් එළියට ඇවිල්ලා තිබිලා තියෙනවා. අනේ බලනකොට අර වේදනාව නිසා කුසේ හිටියා වූ පැටියත් එයා ප්‍රසූත කරලා. බලන්න මොනසා වේදනාවක් මේ සත්තු විඳිනවද කියලා. කාට කියන්නද, කවුරු ෆැනඩෝල් පෙත්තක් දෙන්නද, කවුරු හොයන්න බලන්නද? තමාගේ දුක තමා විසින්ම සිද්ධ කරගන්න. නමුත් මේ ඇතින්න කියන්නේ තර පැටිවා කියන්නේ පින්වතුනි පෙර ජීවිතයක මිනිස්සුමයි. ඒ මනුස්ස ජීවිතවල ඉපදිලා මේ වගේම සත්තුන්ට වෙඩි තියලා මරලා සත්ව හිංසාවන් සිද්ධ කරලා එහි විපාකයේ හැටියට මේ ජීවිතයේ සතාත් ඒ ආකාරයෙන් මරුන් කනවා. බලන්න තිරිසන් ලෝකයේ ඔය එක සිද්ධියක් විතරයි. මේසා ද්වේෂයෙන්ම පිරුණ, දුකෙන්ම පිරුණ ලෝකයක් තමයි තිරිසන් ලෝකය. දැන් මේ ලස්සන කුරුල්ලෙක් ගන්න, මේ ලස්සන කුරුල්ලා කොච්චර ලස්සනට නාද කරනවද, යා කොච්චර ලස්සන වර්ණයක් තියනවද? නමුත් මේ කුරුල්ලා කියන්නේ කවුද පිටුනේ? හැම නිමේෂයකදීම ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ කරගන්නා කෙනෙක්. ඔය එක කුරුල්ලෙක් දවසකට පණුවන් 50ක් 60ක් මරාගෙන කනවා. දැනගුවන් 50ක් 60ක් මරාගෙන කනවා. ඒ මරාගෙන කන හැම නිමේෂයකදීම ප්‍රාණඝාත අකුසලයේ ඒගොල්ලෝ තුලින් සිද්ධ වෙනවා. ඒ ප්‍රාණඝාත අකුසල් නිසා ඔය අපි ලස්සනයි කියලා උරුබුටි කියලා ආදරයට හදන ඔය හැම සත්කුරුල්ලෙක්ම දිනෙන් දින නිරේගාමීමයි වෙන්නේ, නිරේ පැත්තටමයි ගලාගෙන යන්නේ. ගොඩේමක් නැහැ. කල්ප ගණන් සතර අපායෙම පල්ලෙහාට දුකත් එක්ක ඈතට යනවා. මොකද දුස්සීලභාවයමයි සකස් වෙන්නේ. පරපණ නැසීමමයි සිද්ධ කරන්නේ. ඒ වගේමයි පින්වතුනි പ്രേත ලෝකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක പ്രേතෙක් ඉන්නවා. එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා. ඕපපාතිකෝ പ്രേත ලෝකයේ ඉපදෙන මොහොතේ පටන් එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා. එයාට ඒ ගින්න නිවා ගන්න තේරුමක් නැහැ. දැන් අපේ ඇස් දෙක ගිනි ගන්නවා නම් අපිට පුළුවන් ඒ ගින්න නිවා ගන්න. නමුත් මේ പ്രേතයාට ඒ ගින්න නිවා ගන්න දැනුමක් නැහැ. පුංචි දරුවෙක් අසුචි ගොඩේ මුත්‍රා ගොඩේ දඟලනකොට එයාට දැනුමක් නැහැ. එයා දඟලන්නේ අසුචි ගොඩේ මුත්‍රා ගොඩේ කියලා. එයාට ඒක තේරෙන්නේ නැහැ යාගේ අකුසලේ නිසා. ඒ වගේ අර പ്രേතයාට දැනෙන්නේ නැහැ මේ ඇස් දෙක ගිනි ගන්නවා, මේක නිවා ගන්නවා කියන කාරණා අපිට වගේ යාට දැනෙන්නේ නැහැ. ඉපදුන දාපටන් ඇස් දෙක ගිනි ගනිමින් එයා ජීවත් වෙනවා. කොච්චර කාලද? එච්චර කාලයක් ඇස් දෙක ගිනි ගන්නවා. නමුත් ඔබ බලන්න ඔබේ ඇස් දෙක එක මොහොතක් ගිනි ගත්තොත් එය කොයිසානම් වේදනාත්මක දෙයක් වේවිද? නමුත් ඒසා වේදනාවක්, පුංචි වේදනාවක් පොඩි වෙලාවක දැනෙනවා නම් අර പ്രേතයා මුළු ජීවිත කාලයේ මේ වේදනාව දරාගෙන ජීවත් වෙන්නේ. මොකෝ පෙර ජීවිතයේ අනුන්ට ඊර්ෂ්‍යා කළා, පෙර ජීවිතයේ අනුන්ට ද්වේෂය කළා, අනුන් ඉහළ අධ්‍යාපනයක් ලබනකොට අනුන් ඉහළට යනකොට ඒවට අකුල් හෙළුවා. අනුන්ගේ දියුණුව දකින්න කැමති වුණේ නැහැ. ඒ ඇස් දෙකෙන් අනුන්ගේ දියුණුව දකින්න කැමති නොවුන නිසා මරණයෙන් පස්සේ විපාකය විසින් මේ ඇස් දෙක ගිනි ගන්නවා. කර්ම විපාක. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව പ്രേතෙක් ඉන්නවා. එයාගේ මුළු කටම කුණු වෙලා, කට වන වෙලා තියෙන්නේ. ඕපපාතිකව උපත ලබනකොට මෙයාගේ කට වන වෙලා කතා කරන්න උත්සාහ ගන්නවා. නමුත් එයාට කතා කරගන්න බැහැ. පෙර ජීවිතේ මුසාවාදය, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා, සිනහ වෙලා සතුටු වෙලා මේවා කරලා එහි විපාක හැටියට പ്രേත ලෝකේ ඉපදෙනකොට එයාට කට කුණු වෙලා ඉපදෙන්නේ, වචනයක් කතා කරන්න බැහැ. මේ කට කුණු වීමේ දුක විසින් එයා හැමදාම දුක් විඳිනවා. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයේ වරදවා හැසිරෙන ස්ත්‍රී පිරිමි දෙගොල්ලම പ്രേත ලෝකයේ ඉපදෙනකොට පින්වතුනි මේ ශරීරය කුණු වෙලා ඉපදෙන්නේ. අකුලයි දකින්න බෑ.
ශරීරයේ වන වෙලා කුණු වෙලා විශාල ගෙඩි විශාල වන මේ പ്രേත ලෝකයේ ඉන්න പ്രേතියෝ പ്രേතයන් ළඟට කාමයේ ඉල්ලාගෙන යනවා. නමුත් ඒගොල්ලන් ළඟට කිසිම പ്രേතයෙක් එන්නේ නැහැ. අකුසල් විපාකය. මේ ජීවිතයේ මේ රූපය කාමච්ඡන්දයන් උදෙසා යෙදුවා. ඒ නිසා ඒ අනුව പ്രേත ජීවිතය ලබද්දී එයාට කාමයේ ඕනේ කාමයේ ඉල්ලා සිගා කමින් ඇවිදිනවා. නමුත් කිසිම പ്രേතයෙක් එහා ළඟට එන්නේ නැහැ. ඒ අකුසල් විපාකය විඳිනවා. බලන්න මොයිසානන් දරුණු പ്രേත ලෝකයක් අපි ඉදිරියේ තියෙනවද? තව එක പ്രേතයෙක් ඉන්නවා කියනවා එයා මහ පොළොවට ගල් වෙලා ඉන්නේ. අපි දැක්කොත් අපිට පේන්නේ කළු ගලක් විතරයි. නමුත් මේ කළු ගලට බද්ධ වෙලා ඒ പ്രേතයා උපත ලැබලා ඉන්නේ. ඔය ඉඩකඩම් මගේ කරගෙන ජීවත් වෙලා ඉන්නවා. මුළු ජීවිත කාලයේදීම ඉඩකඩම් උදෙසා උසාවිය යන අය ඉන්නවා. දෙමාපියන් දරුවන් අමතක කරන අය ඉන්නවා ඉඩකඩම් උදෙසා. එහෙම දැඩි ආකාරයෙන් ඉඩම් කෙරෙහි උපාදානයක් සකස් වුණොත් මැරෙන වෙලාවේ උපාදානය නිසා ඒ ඉඩමටම ගිලුණා වූ බද්ධ වුණා වූ പ്രേතෙක් බවට පත් වෙනවා. ගල් പ്രേතයෝ කියලා කියන්නේ. ගල් වෙලා තියෙන්නේ බද්ධ වෙලා තියෙන්නේ. ජීවිත කාලයම ඉඩම වෙනුවෙන් මරාගත්තා වගේ දැන් යා ඉඩමටම ගල් වෙලා උපතක් ලැබලා තිනවා. මගේ කරගෙන සංස්කාරවල බොහෝම සාධාරණ පිංගතුනි විපාකයන් සලස්සනවා. මේ ලෝකේ සාධාරණව විනිශ්චය දෙන්නේ සංස්කාරයන් විසින්. එනිසා අපි කරන්නා වූ වැරදි වලට අදාළව ඒ ප්‍රේත ලෝකයේ උප්පත්තිය සකස් කරලා දෙනවා. එහෙනම් බලන්න තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, ඒ වගේම නිරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා කල්ප ගණන් ගින්දරක් යෝධියක් ගිනි අඟුරුත් එක්ක කල්ප ගණන් දුක් විඳිනවා කියලා. කල්ප ගණන් දුක් විඳිනවා කියනවා. මේ දුක් විඳිනකොට සමහර වෙලාවට මේ නිරිසත්තු යමපල්ලන්ගෙන් ඉල්ලනවා මට බඩගිනි කියලා කියනවා. ඒ වෙලාවේ ගිනි අඟුරු කවනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මට තිබහයි කියලා කියනවා. එතකොට යෝධිය පොනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේසා දරුණු නිරයක් තියෙනවා. ඒ නිරයේ പ്രേත ලෝකයේ, අසුර ලෝකයේ, තිරිසන් ලෝකෙ පිංගතුනි ඔබත් මම කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා. මම නම් කොයිම මොහොතකවත් ලැජ්ජ නැහැ හිතන්න. මම කල්ප ගණන් ඔය නිරවන් වල දුක් විඳින්නේ නැහැ කියලා. කල්ප ගණන් අපි දුක් විඳලා තියෙනවා මේවා වල. බඩගිනි කියනකොට අපි කල්ප ගණන් අපිට ගින්දර කවලා තියෙනවා. වතුර තිබහයි කියනකොට අපිට කල්ප ගණන් අපිට යෝධිය පොළ තියෙනවා. මේසා දුක්ඛිත සතර අපායක් පිංගතුනි අපි ඉදිරියේ තියෙනවා. එහෙමනම් කල්පනා කරන්න මේසා දරුණු සතර අපායක් තිබිලා මේ දරුණු සතර අපායෙන් මිදිලා අපි මේ ලස්සන මනුස්ස ජීවිතය ලබන්න දක්ෂ වුණා. ඒක දක්ෂභාවයක්. ඒක මේ උපදේ දින ශ්‍රේෂ්ඨභාවයක්. මොකද අපේ කාලේ එක්තරා මිනිස්සෙක් හිටියා. එයා බොහොම සම්පෝෂිත මහත්මයෙක්. වත්පොහසත්කම් සියල්ල තිබුණා. ඉහළ අධ්‍යාපනය ලැබපු දරුවෝ 5 දෙනෙක් හිටියා. එයාට දවසේ පැය 24 මදි පිංගතුනි. ඒ තරම් එයාට රාජකාරී තිබුණා. පින්කමකට එන්න, පන්සලකට යන්න, සිල් සමාදන් වෙන්න එයාට වෙලාවක් නැහැ. ඒ තරම් රාජකාරී. මේ මහත්මයා උපයාගත්තා වූ කෝටි ගණන් ධනෙ වියදම් කරලා මේ මහත්මයා අලුත් සුඛෝපභෝගී නිවසක් හදන්න පටන් ගත්තා. මේ නිවස අඩක් හදමින් සිටියේදී මේ මහත්මයා මිය පරලොව යනවා. මේ මහත්මයා මිය පරලොව ගියාට පස්සේ අපි දන්න සාමින් වහන්සේ ළමක් අරමුණු කරලා බලලා තියෙනවා මේ මියගිය මහත්මයා නැවත උපත ලැබුවේ කොතනද කියන කාරණේ. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්නවලු අර අලුතෙන් හැදිමින් තිබුණා වූ නිවසේ මුල්ගද බදාගත්ත බහිරවෙක් වෙලා උප්පත්තිය ලැබලා තියෙනවා. උපාදාන පත්‍ය භව. උපාදානය සකස් කරලා දෙන්නේ කවුද? තෘෂ්ණා පත්‍ය උපාදාන. මැරෙන වෙලාවේ තෘෂ්ණාවෙන් බැඳුනේ කුමකටද? හදමින් පැවතියා වූ නිවසට. වෙන දෙයකට නෙමෙයි. මැරෙන වෙලාවේ තෘෂ්ණාවෙන් අල්ලගත්ත නිවස, උපාදානය කරගත්ත නිවස. ඊට අදාළව මේ නිවසේම මුල්ගල බදාගත්ත බහිරවෙක් වෙලා උපදලයි. බලන්න කොයිසා භයානක තැනක්ද තියෙන්නේ කියලා. ඊළඟ ඒසා භයානක ලෝකයක් තුල අපි දක්ෂ වුණා. ගිය ජීවිතේ මේ සුගතිය කියන තැන
සකස් කරගන්න. ඒ නිසා මේ ලබාගත් උපත ශ්‍රේෂ්ඨ උපත. නමුත් මේ දක්ෂභාවය අපිට මේ ජීවිතේ ලබන්න එච්චර ලේසි වෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්නවා. ගිය ජීවිතේ අපි දක්ෂ වුණා. නමුත් මේ ජීවිතේ ඒක එච්චර ලේසි වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? දැන් අපේ ගිය ජීවිතේ කියන්නේ මොකක්ද? මීට අවුරුදු 50කට 60කට 70කට ඉස්සෙල්ලා තිබ්බ සමාජය. මොකද මෙතන ඉන්න හැම කෙනෙක්ම එක්ක පෙර ජීවිතේ දෙවි කෙනෙක් එක්ක පෙර ජීවිතේ මිනිස්සෙක්. වෙන සතර පායවල ඉන්න මෙතෙන්ට එන්න බෑ මේ විදිහේ පරිපූර්ණ ජීවිත ලබලා. ඒ නිසා මේ මනුස්ස ලෝකෙම කරගිච්ච අය තමයි අපි. ඒ නිසා මේ ගිය ජීවිතේ කියන්නේ මීට අවුරුදු 60කට 50කට 70කට ඉස්සෙල්ලා සමාජය. මීට අවුරුදු 60කට 70කට ඉස්සෙල්ලා සමාජය කියන්නේ අද වගේ සංකීර්ණ සමාජයක් නෙමෙයි. කුෂිකාර්මික සමාජයක් එදා තිබුණේ. අර වැවයි දාගබයි ගමයි පන්සලයි සංකල්පයේ තුල අපි ජීවත් වුණේ. ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ තමයි අපිට නායකත්වය දුන්නේ. බොහොම සරල ජීවිතයක් ගත කළේ. ගොඩාක් බැඳීම් තිබුණේ නැහැ. ගොඩාක් බලාපොරොත්තු තිබුණේ නැහැ. වාහනයක් කියලා දෙයක් තිබ්බනම් බලකරත්තයක් තමයි අපිට තිබ්බේ. ඊට වඩා දෙයක් තිබ්බේ නැහැ. ඒ නිසා අපිට ගිය ජීවිතේ මැරෙන වෙලාවේ අතහැර ගන්න ගොඩාක් දේවල් තිබ්බේ නැහැ. ගොඩාක් දේවල් තිබ්බේ නැහැ අතහැර ගන්න. බොහොම සරල ජීවිතයක් තිබ්බේ. මැරෙනකොට උපාදානය කරගන්න ගොඩක් දේවල් තිබ්බේ නැහැ. ඒ නිසායි අපි මේ සුගතිය කියන කාරණය සකස් කරගත්තේ. නමුත් මේ ජීවිතේ පින්වතුනි අපි ධර්මයේ තුල හරියාකාරව ස්ථානගත නොවුනොත් මේ ජීවිතේ අපිට එච්චර ලේසි වෙන්නේ නැහැ. මොකද මේ සංකීර්ණ වූ සමාජය තුල අපේ ජීවිත සංකීර්ණභාවයට පත් කරලා තියෙනවා. අපි ගොඩාක් දේවල් මගේ කරගෙන අපේ කරගෙන අයිති කරගෙන ඉන්නවා. අපි අනාගතේ තව ගොඩාක් දේවල් බලාපොරොත්තුෙන් ඉන්නවා අයිති කරගන්න. ඒ නිසා ගිය ජීවිතයේ තිබූ දක්ෂභාවය මේ ජීවිතේ ලබන්න ඒක තේරුම් ගන්න ඕනේ. නමුත් ඔබලා ගිය ජීවිතේ දක්ෂ වුණා. මේ උතුම් මනුස්ස ජීවිතය ලබා ගන්න තැනට කටයුතු කරන්න. ඒක දක්ෂභාවයක් ඔබගේ ජීවිතේ. දෙවෙනි කාරණය තමයි පින්වතුනි දැන් මුලින්ම ඔබ සතර පායෙන් මිදිලා මිනිස්සෙක් වුණා. ඒක පළවෙනි දක්ෂභාවය. දෙවෙනි දක්ෂභාවය තමයි මේ මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තියෙනවා අපි ඉදිරියේ. කෝටි ප්‍රකෝටි ගාණක් වූ මිත්‍යා දෘෂ්ටික ලෝකයක්. කර්මය කර්මඵල හඳුනන්නේ නැහැ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව හඳුනන්නේ නැහැ. සිල් සමාදන් වුණොත් දන් දුන්නොත් ආනිසංස තියෙනවායි කියලා හඳුනන්නේ නැහැ. හේතුඵල ධර්මයන්ට අනුව නැවත උපතක් තියෙනවායි කියලා කාරණය හඳුනන්නේ නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ හඳුනන්නේ නැහැ. මේ මිත්‍යා දෘෂ්ටික භාවය. මේ මිත්‍යා දෘෂ්ටික භාවය නිසා පින්වතුනි අවුරුදු මිනිස්සු කෝටි ගාණක් නිරතුරුවම දුකෙන් දුකටම යනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ මැරිලා නැවත උපදිනවායි කියන කාරණය. ඒගොල්ලෝ දකින්නේ ඒගොල්ලෝ මැරුණාට පස්සේ දෙවියන් වහන්සේ ළඟට යනවායි කියන කාරණේ විතරයි. ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලන්ගේ අම්මා මැරිලා තාත්තා මැරිලා ප්‍රේතයෙක් වෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ ඥාතීන් මැරිලා ඒ අයත් උපාදාන පත්‍ය භවෝ කියන කාරණයටදී ඒගොල්ලෝ ප්‍රේතියෝ වෙලා උපදිනවා. ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටික මහත්තුරු පිටිපස්සේ ප්‍රේත ජීවිත 100 ගණක් කරකිනවා. අමනුෂ්‍යෝ 100 ගණන් පිටිපස්සෙන් කරකිනවා. මොකද ඒගොල්ලන්ගේ ඥාතිත් මැරිලා ගිහිල්ලා ප්‍රේතියෝ වෙලා ඉපදෙන්නේ. ඒ නිසා මේගොල්ලන්ගේ පිටිපස්සේ ඥාති ප්‍රේතියෝ 100 ගණන් කරකිනවා. මේගොල්ලෝ දන්නේ නැහැ. මේගොල්ලෝ පින් දෙන්න දන්නේ නැහැ. අරගොල්ලෝ පින් ගන්න දන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික භාවය. ඒගොල්ලෝ දන්නේ නැහැ අම්මා තාත්තාට සැලකුව සුගතිය කියන කාරණේ ලැබෙනවා කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැ අම්මා තාත්තාට සැලකීම තුළින් සක්‍රියා කියන තැනට යන්න පුළුවන් අවස්ථාවේ කාරණේ තියෙනවා කියලා. මිත්‍යා දෘෂ්ටිකයි. මේ මිත්‍යා දෘෂ්ටික භාවය නිසා මේගොල්ලෝ නිරතුරුවම පින්වතුනි අකුසලයටමයි යන්නේ. මට මතකයි මම එක්තරා ගමක පිණ්ඩපාතේ වඩිනකොට එක්තරා ගෙදරකට පිණ්ඩපාතේ වැඩියා. ඒ පිණ්ඩපාතේ වැඩලා ගේ ඉස්සරහා හිටගෙන ඉන්නකොට ඒ ගෙදර මෑණියෝ අම්මා පීරිසියක තියාගෙන කිරිපත් කෑලි දෙකක් අරන් ආවා. නමුත් ඒ අම්මා එක කිරිපත් කෑල්ලක් පූජා කළාට පස්සේ
මං කිව්වා මෑණියෝ ප්‍රමාණවත් කියලා. මොකද තව ගෙවල් කීපයකට යන්න තියෙන නිසා. ඒ වෙලාවේ මෑ අම්මා කියනවා හාමුදුරුවනේ යක්ෂයාට වෙන් කරපු දේ අපි නැවත ගන්නෙ නැහැ. යක්ෂයාට වෙන් කරපු දේ නැවත ගන්නෙ නැහැ. ඒ වෙලාවේ මං කිව්වා හොඳයි මෑණියෝ එහෙනම් ඔය කැලලක් බෙදන්න කියලා. එයා බෙදුවා. බෙදුවට පස්සේ මම අභිවාදන සීනිස්ස කියන වචන දෙක විතරයි ඒ අම්මට කිව්වේ. ඒ අම්මා කියනවා හාමුදුරනේ අපිට පින් එපායි කියලා. ඒ වෙලාවේ මං කිව්වා එහෙනම් මෑණියනේ දෙවියන් වහන්සේගේ පිහිටයි කියලා. ඒ වෙලාවේ ඒ අම්මා සතුටු වුණා. බලන්න මිත්‍යා දෘෂ්ටික භාවයේ කොච්චරනම් අකුසල අපිට සිද්ධ කරලා දෙනවද කියලා. සංඝයා මහා බ්‍රහ්මයාත් වදින සක්‍රයාත් වදින මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම පිරිස පින් කෙත කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වන සංඝ රත්නය යා හඳුන්වන්නේ යක්ෂයා හැටියට. මොනසා අකුසලයක් සිද්ධ කර ගන්නවා. ඒක තමයි මිත්‍යා දෘෂ්ටික භාවය. මේසා දරුණු මිත්‍යා දෘෂ්ටික භාවයක් අභිභවලා සම්මා දිට්ඨියටපත් වෙච්ච මිනිස්සෙක් බවට පත් වෙන්න අපි දක්ෂ වුණා. ඒක දක්ෂ භාවයක්. සතර අපායේ මිදුණා. මේ සම්මා දිට්ඨියටපත් වෙච්ච මිනිස්සෙක් බවට පත් වුණා. ඒ වගේ පින්තුනි S2 අන්ධ පින්තුන් කොච්චර මේ ලෝකේ ජීවත් වෙනවද? කන් දෙක ඇසෙන්නේ නැති පින්තුන් කොච්චර මේ ලෝකේ ජීවත් වෙනවද? බණක් අහන්න විදියක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ රූපකාය දකින්න විදියක් නැහැ. සංඝයාගේ රූපකාය දකින්න විදියක් නැහැ. S2 පේන්නේ නැහැ. අතපය අංග විකල වෙච්ච කොච්චර පින්තුන් මේ ලෝකේ ජීවත් වෙනවද? මේසා ඉන්ද්‍රිය දුර්වලතාවයන්ගෙන් පිරිච්ච ලෝකයක පින්තුනි මේ පරිපූර්ණ වූ මනුෂ්‍ය ජීවිතය ලබන්න අපි දක්ෂ වුණා. ඒක දක්ෂභාවයක්. එහෙනම් බලන්න කොයිසානම් ශ්‍රේෂ්ඨ උපතක්ද ඔබ ලබාගෙන තියෙන්නේ. සතර අපායෙන් මිදුණා. දැන් අර මම මුලින් කිව්වා අර මහත්යාට පුළුවන් වුණේ නෑ මේ දක්ෂභාවය ඇති කරගන්න. එයා උතුම් සුගතියේ ඉපදිලා එයා අර බහිරවයා කියන තැනට තමයි ආයිමත් ගියේ සතර අපායට. නමුත් ඔබලා මේ සතර අපායෙන් මිදුණා. ඒ වගේම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සම්මාදිට්ඨියටපත් වුණා. මේ පරිපූර්ණ වූ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා කියන්නේ ඔබලා මේ ලබාගත් ආ උපත ශ්‍රේෂ්ඨ උපතක්. එහෙමනම් උපත ශ්‍රේෂ්ඨයි කියන කාරණේ අපි තීරණය කළා නම් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්තුනි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා කියලා. මේ ශ්‍රේෂ්ඨ මරණ පහම තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය පමණයි. වෙන කොතනකවත් දාමක නැහැ ආගමක නැහැ. මේ සම්මා සම්බුද්ධ ශාසනය පමණයි. මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම පළවෙනි මරණය තමයි රහතන් වහන්සේගේ මරණය. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිරිනිවීම කියලා. සංස්කාරයන් නිරෝධය කරපු නිසා තමා තුලින්ම විඥානය නිවිලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බැහැරට යාමක් නැහැ. ගිනි ගොඩක් තියෙනවා. දර තියෙන තාක්කල් මේ ගිනි ගොඩ ඇවිලෙනවා. දර තියෙන තාක්කල් මේ ගොඩ ඇවිලෙමින් පැවතිනා දර ටික සම්පූර්ණයෙන්ම ශ්‍රේ වෙලා ඉවරුණාට පස්සේ ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවි යන්නේ යම්සේද සංස්කාරයන් නිරෝධය කරපු නිසා රහතන් වහන්සේ තුලින්ම විඥානය නිවි යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ආයිමත් භවයට යෑමක් නැහැ. මේ ජීවිතේදීම මේ භව ගමන නිමා කරගන්න රහතන් වහන්සේගේ මරණය පිරිනිවීම තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ මරණය. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි. දෙවැනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ අනාගාමී පින්වතාගේ මරණය. එයා තුල කාම රාග පටිඝ නැහැ. මෝහය අනුශය වශයෙන් තියෙනවා. මෝහය අනුශය වශයෙන් තියෙන නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා තව එකම එක ආත්ම භාවයක් මේ භවයේ සැරිසරනවා. දෙවෙනි ආත්ම භාවයක් එයාට නැහැ කියලා. මේ තව එකම එක ආත්ම භාවයක් මේ භවයේ සැරිසරන මේ අනාගාමී පින්වතාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තියෙන ශ්‍රේෂ්ඨ දෙවෙනි මරණය. ඒ මරණය තියෙන්නේ පින්තුනි මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි. තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණය මේ සකෘදාගාමී පින්වතාගේ මරණය. එයා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මයන් නැහැ. කාම රාග පටිඝ අනුශය වශයෙන් තියෙනවා. ඒක හරියට අර අලු යට තියෙන ගින්දර වගේ බාහිරට ප්‍රකට නැහැ. කාම රාග පටිඝ අනුශය වශයෙන් තියෙන නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
එයා උපරිම ආත්ම භාව දෙකක් මේ භවයේ සැරිසරනවා තුන්වෙනි ආත්ම භාවයක් යාට නැහැ කියලා. මේ උපරිම ආත්ම භාව දෙකක් පමණක් මේ භවයේ සැරිසරන මේ සකෘදාගාමී පින්වතාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ තුන්වෙනි මරණය. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි. හතරවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සතර අපායන් මිදුන කෙනාගේ මරණය. ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වුණ කෙනාගේ මරණය. එයා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතාවයන් ශ්‍රේ වෙලා එයා තුල කාම රාග පටිඝ තියෙනවා. කාම රාග පටිඝ තියෙන නිසාම එයා උපරිම ආත්ම භාව හත මේ භවයේ සැරිසරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අටවෙනි ආත්ම භාවය නැහැ. ආත්ම භාව හතයි. හතක් ඇතුළතදී යා පිරිනිවන් පානවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ ආත්ම භාව හතක් ඇතුළත භව ගමන නිමා කරන මේ සෝවාන් ඵලයටපත් වුණ කෙනාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුළ තියෙන ශ්‍රේෂ්ඨ හතරවෙනි මරණය. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි. එතකොට පස්වෙනි ශ්‍රේෂ්ඨ මරණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නාගේ මරණය. එයා තාම සෝවාන් මාර්ගය තුල ඉන්නේ. නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ. යමෙක් සෝවාන් ඵලයටපත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වතුනි, එයා තුළ මේ ඉන්ද්‍රිය ධර්මයන් සමෝ වැඩෙනවා කියන කාරණය. ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමෝ වැඩෙන වෙලාවේ එයා සෝවාන් ඵලයේ සාක්ෂාත් කර ගන්න. නමුත් මේ සද්ධානුසාරී කියන කෙනා මේ ඉන්ද්‍රිය ධර්මයන් සමෝ වැඩිලා නැහැ. එයා තුල සද්ධාව වැඩිලා තියෙනවා, ප්‍රඥාව වැඩිලා නැහැ. අපි සද්ධාව වඩවා ගන්න ඕනේ හැම වෙලාවෙම ප්‍රඥාව මෝදු වෙන ආකාරයෙන් තමයි සද්ධාව වඩව ගන්න. නමුත් මෙයා ඒකට දක්ෂ නැහැ. සද්ධාව වැඩිලා තියෙනවා, ප්‍රඥාව වැඩිලා නැහැ. ඒ නිසා මෙයා සෝවාන් මාර්ගයේ සෝවාන් මාර්ගයේ සද්ධානුසාරී කියන කෙන ඉන්නවා. ඊළඟට ධම්මානුසාරී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයා හොඳට ධර්මය දන්නවා. ධර්මයේ කතා කරනවා. ධර්මයේ සාකච්ඡා කරනවා. ධර්මයේ ලියනවා. නමුත් මේ ධර්මයේ සියලු දැනීම් තිබ්බත් එයාට ප්‍රඥාවේ සහ සද්ධාවේ දුර්වලතාවය තියෙනවා. එයා ධම්මානුසාරී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතන මේ දෙන්නාම ඉන්නේ සෝවාන් මාර්ගයේ තුල. ඒ නිසා මොකද දැන් මෙයාට තාම සතිය සිහිය සකස් වෙලා නැහැ මේ කාරණා දෙක සමබරව ගලප ගන්න. බුදුරජාණන් වහන්සේ මේ පංච ඉන්ද්‍රියයන්ගේ මේ සද්ධා, වීර්ය, සතිය කියන කාරණේ මැද්දෙන් තියලා තින්නේ මොකද? මේ සතියෙන් සිහියෙන් යුතුව එයා මේ කාරණා දෙක සමබර කරගන්නවා. නමුත් මෙයාට තාම සතිය සිහිය සකස් වෙලා නැහැ, යෝනිසෝ මනසිකාරය සකස් වෙලා නැහැ. මොකද සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රය ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම නිසාමයි මෙයා මේ කාරණා දෙක සමබර කර ගන්න. ඒ නිසා මෙන්න මේ දෙන්නා සද්ධානුසාරී ධම්මානුසාරී කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙදෙනාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ පස්වෙනි මරණය. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි. එහෙමනම් පින්වතුනි, අපි ශ්‍රේෂ්ඨ උපතක් ලැබුවායි කියන කාරණේ පැහැදිලි. එහෙමනම් ඒ ශ්‍රේෂ්ඨ උපත මේ ශ්‍රේෂ්ඨ මරණ පහින් එකකින් අපි කෙලවර කරගන්න දක්ෂ වෙන්න. එහෙම කෙලවර කරගත්තොත් තමයි අපි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුවෙන් හරයෙන් ප්‍රයෝජනයක් ගන්නවා වෙන්නේ. මොකද මම අර මුලින් සඳහන් කරපු මාත්‍යා මේ ප්‍රයෝජනය ගත්තේ නැහැ. උතුම් සුගතියේ ඉපදිලා ඒ ජීවිතය සතර අපායට තමයි යොදාගන්නේ. එහෙමනම් ශ්‍රේෂ්ඨ උපතක් ලැබුවා. ඒ ලැබුවා වූ ශ්‍රේෂ්ඨ උපත මේ ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එකකින් අපි අහවර කරන්න ඕනේ.